වෙනි පාඩම හරි මම කියවන දැන් අපි පටන් ගන්න යන්නේ ගිණුම් කරන පාඩම් කියලා. ගිණුම් කරන පාඩම් යටතේ අපි පාඩම් අංක 4 තමයි අපි කතා කරන්න යන්නේ. පාඩම් අංක 4 මම මාතෘකාව ලියන්නම්. පාඩම් අංක 4 මාතෘකාව තමයි ගිණුම් කරණය හැඳින්වීම. ගිණුම් කරණය හැඳින්වීම. ගිණුම් කරණය හැඳින්වීම. හරි. මොකක්ද මේ ගිණුම් කරණය කියන්නේ? ගිණුම් කරණය කිරීම තුළින් අපි බලාපොරොත්තු වන දේවල් නැත්නම් ගිණුම් කරණයේ අවශ්‍යතාවය මොකක්ද? ඒත් එක්කම මේ ගිණුම් කරණය තුළදී අපිට හම්බ වෙන ගිණුම් වර්ග මොනවද? ඒ ගිණුම් වර්ගයන් තුළ තියෙන මේ ඒ ගිණුම් වර්ගයන් අපි එකිනෙක හඳුනා ගන්නවා. මොනවද මේ ගිණුම් වර්ග තුළ තියෙන දේවල්? ඒවා හඳුනා ගැනීම සිද්ධ කරන පාඩම තමයි මේ ගිණුම් කරණය හැඳින්වීම කියන කොටස. හරි. මම මුලින්ම කියන්නම් අපේ ළමයින්ට දැන් ගිණුම් කරණය අපි අලුතෙන් ඉගෙන ගන්න දරුවෝනේ. ඔව්. ගිණුම් කරණය කියලා කියන්නේ ගිණුම් කරණය කියන්නේ ක්‍රියාවලියක්. මේ ගිණුම් කරණය කියන ක්‍රියාවලිය ගිණුම් කරන ක්‍රියාවලියේ අපි ආරම්භයේ මේ මොකක්ද මේ තුලින් සිද්ධ කරන්න කියන එක තමයි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ ගිණුම් කරන ක්‍රියාවලියේ දී අපි බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී අපි මේ මූල්‍ය ප්‍රකාශනයන් තමයි පිළියෙල කරන්නේ. ඒත් එකම මේ ගිණුම් කරන ක්‍රියාවලියට අපි යෙදවුම් විදියට ගනුදෙනු හා සිද්ධීන් ඇතුළත් කරන්නේ ඇතුළත් කරලා යම් ක්‍රියාදාමයකට ලක් කරලා අවසාන ප්‍රතිඵලයේ විදියට අපිට මූල්‍ය ප්‍රකාශන සකස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේ 10 ශ්‍රේණියේදී අපි කතා කරනවා මූලික සටහන් පොත් ටික සහ මේ මූලික සටහන් පොත්වල කොහොමද ගනුදෙනු සටහන් කරන්නේ, ලෙජරයට පිටපත් කරන්නේ කොහොමද, ඒවා උපයෝගී කරගෙන ශේෂ පිරික්සුම හදන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නවා. හරි මම මුලින්ම කියන්නම් මේ මොකක්ද මේ ගිණුම් කරණය කියලා කියන්නේ. ගිණුම් කරණය කියලා කියන්නේ අපි දන්නවා ව්‍යාපාරය සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න පාර්ශවයන් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා. මේ ගිණුම් කරණය තුලින් සිද්ධ කරන්නේ මේ ඇල්මැති පාර්ශවයන්ට නැත්නම් ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවෙන් ඉන්න පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. එහෙනම් ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලියට අපි කියනවා ගිණුම් කරණය කියලා. මේකෙන් මේ මූල්‍ය තොරතුරු සපයන ගිණුම් කරණයට අපි කියනවා මූල්‍ය ගිණුම් කරණය කියලා. නම් ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා ගිණුම් කරණය කියලා. හරි. දැන් ඔන්න ගිණුම් කරණය කියන එක අපි අඳුනගත්තා. ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරය සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න පාර්ශවයන්ට එහෙම නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. අපි කියනවා මූල්‍ය තොරතුරු සපයන ගිණුම් කරණය මූල්‍ය ගිණුම් කරණය කියලා. හරි. ඊළඟට ඇයි අපි ගිණුම් කරණය කරන්න ඕනේ? ගිණුම් කරණය කළ යුත්තේ ඇයි? කියන එකේ අවශ්‍ය නැත්නම් ගිණුම් කරණයේ අවශ්‍යතාවය කොමක්ද? ගිණුම් කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. ගිණුම් කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. ඒත් එක්කම ඊට අමතරව ගිණුම් කරණයේ තවත් අවශ්‍යතාවයන් ගණනාවක් තියෙනවා. අවශ්‍යතාවයන් විදිහට ගත්තොත් එහෙම අපි මේ ගිණුම් ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු කරලා අපි බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි ව්‍යාපාරය යම් නිශ්චිත කාලයකට අදාළව ලාභයක් ලැබුවද අලාභයක් ලැබුවද කියලා හොයාගන්න එක. ව්‍යාපාරය ලාභද අලාභද කියලා හොයාගන්න එක. ඒත් එක්කම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මොන වගේද? දැන් මේ වචන තේරෙන්නේ නැහැ තාම. ව්‍යාපාරයේ ලාභද අලාභද?
අපි දන්නවා ව්‍යාපාරයක් කරනකොට නිකන් නෙමෙයි කරන්නේ අපි ලාභ ලැබීමේ පරමාර්ථයෙන් කරන්නේ. අපි දන්නවා 99% ව්‍යාපාර සංවිධාන ලාභ ලැබීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ලාභ ලැබීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපාරවල ලාභය මොන වගේද? ලාභය කොයි වගේ මට්ටමකද තියෙන්නේ කියලා හොයාගන්න අපිට මේ ගිණුම්කරණය කරන්න වෙනවා. එතකොට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මොන වගේද කියලා මැනගන්න. මූල්‍ය තත්ත්වය මොන වගේද කියලා ව්‍යාපාරයේ හොඳ මූල්‍ය තත්ත්වයක්ද තියෙන්නේ නරක මූල්‍ය තත්ත්වයක්ද තියෙන්නේ කියලා හොයලා බලන්න. සමහර ව්‍යාපාරවලට නීතියෙන් කියනවා නෛතික අවශ්‍යතාවයක්. නීතියෙන්ම කියනවා සමහර ව්‍යාපාර ආයතන වලට ගිණුම් තියන්න ඕනේ. ගිණුම් තැබීම අනිවාර්ය වේ කියලා. දැන් අපි සමාගම් වලට එහෙම ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. සමෝපාකාර වලට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. එහෙනම් සමහර ව්‍යාපාරවලට නීතියෙන්ම කියනවා ගිණුම් තියන්න ඕනේ. ඊළඟට අපිට මේ ව්‍යාපාර සංවිධානයක මේ ගිණුම් තියෙන එකේ තවත් අවශ්‍යතාවයක් නැත්නම් අරමුණක් වෙන්නේ අපේ ව්‍යාපාරය තුළ සිදුවෙච්ච ගනුදෙනු සම්බන්ධයෙන් අපිට මේ තොරතුරු ලබා ගනිද්දී ගිණුම් තියලා තිබ්බොත් එහෙම අපි මේවා පොත්වල සටහන් කරලා තිබ්බොත් එහෙම අපිට ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන් මොනවද ව්‍යාපාරය තුළ සිදුවෙච්ච ගනුදෙනු ඒවා මොන ආකාරයෙන් මුදලින් සිදුවෙච්ච ගනුදෙනුද ණයට සිදුවෙච්ච ගනුදෙනුද අන්න ඒවා අපිට හොයාගන්න ඊටාම පහසු වෙනවා. එහෙනම් ගිණුම් තියෙන එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. ඊට අමතරව තවත් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් තමයි මම කිව්වේ ව්‍යාපාරයේ ලාභද අලාභද කියලා හොයාගන්න එක, ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොයාගන්න එක, ඒත් එක්කම ව්‍යාපාරයේ නෛතික අවශ්‍යතාවයන් මත ගිණුම්කරණය කරනවා. ඒත් එක්කම ව්‍යාපාරය තුළ සිදුවෙච්ච ගනුදෙනු මොනවද කියලා අපි පොත්වල සටහන් කරලා තිබ්බහම අපිට ඊටාම ඉක්මනින් සිදුවෙච්ච ගනුදෙනු මොනවද කියලා හොයාගන්න පුළුවන් වෙන එක. හරි මම නිබන්ධනය බලාගන්න පුළුවන් නම් බලන්න ළමයි නිබන්ධනයේ ගිණුම්කරණය අනු කියන කොටස මම කියවන්නම්. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. මූල්‍ය තොරතුරු සැපයීමට පවතින ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ඊට පහළින් මාතෘකාවක් තියෙනවා ව්‍යාපාර ගනුදෙනු නිසි ලෙස ගිණුම් පොත්වල සටහන් කිරීමේ අරමුණ හා අවශ්‍යතාවය. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වන්නේ දැන් මේක යටින් ඉරක් ඇඳ ගන්න පුළුවන් නැත්නම් නිබන්ධනයේ තුල මේක අපි හයිලයිට් කරගන්න ඕන කොටසක්. ප්‍රධානම අරමුණ වන්නේ ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය විවිධ ගිණුම්කරණ තොරතුරු සැපයීමයි. ඊට අමතරව පහත අරමුණුද තියෙනවායි කියලා කියනවා. ඒ තමයි පළවෙනි එක නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය දැන ගැනීමට ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය දැන ගැනීමට ඒ කියන්නේ ලාභද අලාභද කියලා හොයාගන්න එක. ඒත් එක්කම අංක 2 යම් නිශ්චිත දිනයකට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැනගන්න. ඒ කියන්නේ වත්කම් වගකීම් හා හිමිකම් අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා බලාගන්න. ඒත් එක්කම නෛතික අවශ්‍යතාවයක් ඉටු කරන්න. සමහර වෙලාවට අපිට මේ නීතියෙන් කියලා තියෙනවා ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි කියලා. සමහර ව්‍යාපාර සංවිධානයන් ගිණුම් වාර්තාවන් සකස් කිරීමට නීතියෙන් බැඳී සිටී. හතරවෙනි කාරණාව විදිහට ව්‍යාපාර ගනුදෙනු නිසි ලෙස නිසි පරිදි ගිණුම් පොත්වල සටහන් කිරීම නිසා එම ගනුදෙනු වලට අදාළ සම්පත් ගලා යාම පහසුවෙන් සොයාගත හැකි වන බැවින් ව්‍යාපාරය කළමනාකරණය කිරීමට ඉතා පහසු වෙනවා. අපිට මොනවද සිදුවෙච්ච ගනුදෙනු කියලා හොයාගන්න පුළුවන් වෙන එක. හරි. ඊළඟට ඔන්න මාතෘකාවක් තියෙනවා ව්‍යාපාර ගනුදෙනු. හරි. මොනවද මේ ගනුදෙනු කියලා අපි හඳුනාගමු. ව්‍යාපාර ගනුදෙනු කියලා කියන්නේ ඔන්න ව්‍යාපාරය ඉන්නවා. මම ව්‍යාපාරය ඇඳා. ව්‍යාපාරය ඒත් එක්කම විවිධ පාර්ශවයන් ඉන්නවා. පුද්ගලය වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්. පුද්ගලය වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්. මම මෙතන ව්‍යාපාරය කියලා දැම්මා. ව්‍යාපාරය මෙතන ඉන්නවා.
විවිධ පාර්ශවයන් අපි මේ ව්‍යාපාර ගනුදෙනු කියලා කියන්නේ ව්‍යාපාරය හා විවිධ පාර්ශවයන් අතර සිදුවන මුදලින්ම ඉන්න පුළුවන් දේවල් වලට අපි කියනවා ගනුදෙනු කියලා. ව්‍යාපාර ගනුදෙනු. ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර මුදලින් මැනිය හැකි විවිධ සම්පත් හෝමාරු වීම අපි ව්‍යාපාරයේ තියෙන ඕන භාණ්ඩ විකුණනවා. මේගොල්ලන් අපිට සල්ලි දෙනවා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ භාණ්ඩ අපි ගන්නවා. අරගෙන ඉවරලා අපි සල්ලි දෙනවා. ඔන්න ගනුදෙනු. හරිද? එහෙනම් ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් මුදල් මාධ්‍යෙන් මයින්න පුළුවන් ව්‍යාපාරය හා විවිධ පාර්ශවයන් අතර සිදුවන සම්පත් හෝමාරු වීම වලට අපි කියනවා ව්‍යාපාර ගනුදෙනු කියලා. ව්‍යාපාර ගනුදෙනු විදිහට මොනවද සිද්ධ වෙන්න පුළුවන් ඒවා? ඔන්න අයිතිකරු ඉන්නවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනවා. එතකොට මුදල් යොදවුවාම ඔන්න ගනුදෙනුවා. ඒත් එකම ව්‍යාපාරයෙන් මුදල් හරි භාණ්ඩ හරි අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන යනවා. එහෙම නැත්නම් ව්‍යාපාරය සල්ලි වලට භාණ්ඩ විකුණනවා. එහෙම නැත්නම් ව්‍යාපාරය ණයට භාණ්ඩ විකුණනවා. එහෙම නැත්නම් ව්‍යාපාරය ණයට භාණ්ඩ ගන්නවා. එහෙම නැත්නම් ව්‍යාපාරය මුදලට භාණ්ඩ ගන්නවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ විදුලි බිල්පත ගෙවනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ජල බිල්පත, දුරකථන බිල්පත ගෙවනවා. ඔන්න ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඉන්න සේවකයන්ට වැටුප් ගෙවනවා. ඕවා අපි කියනවා මුදල් මාධ්‍යයෙන් ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර සිදුවන සම්පත් හෝමාරු වීමට අපි කියනවා ව්‍යාපාර ගනුදෙනු කියලා. මම කියවන්නම් ව්‍යාපාර ගනුදෙනු මුදලින් මැනිය හැකි ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර ඇතිවන සම්පත් හෝමාරු වීම ව්‍යාපාර ගනුදෙනු ලෙස හැඳින්වේ. ව්‍යාපාර ගනුදෙනු සඳහා නිදසුන් ව්‍යාපාරයේ අයිතිකරු ප්‍රාග්ධන්‍ය යෙදවීම, උපකරණ මිලට ගැනීම, භාණ්ඩ අත්පිට මුදලට විකිණීම, භාණ්ඩ අත්පිට මුදලට ගැනීම, භාණ්ඩ ණයට ගැනීම, භාණ්ඩ ණයට විකිණීම, විවිධ බදු ගෙවන එක, ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා, ණය හිමියන්ට මුදල් ගෙවනවා. ඕවට අපි කියනවා ගනුදෙනු. මේ විතරක් නෙවෙයි තව ගනුදෙනු ගණනාවක් අපිට ලියන්න පුළුවන් මෙතනලි සරහන් කරනවා. හරි. ඔන්න එහෙනම් අපි ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ අවශ්‍යතාවය නැත්නම් අරමුණු මොනවද? ගිණුම්කරණයේ තියෙන ප්‍රධාන අරමුණ මොකක්ද? ව්‍යාපාර ගනුදෙනු කියන එක අඳුනගත්තා. ඊළඟට අපිට කියනවා මේ විවිධ ගනුදෙනු තුලින් බිහිවන ගිණුම් වර්ග. විවිධ ගනුදෙනු තුලින් ව්‍යාපාරයකට බිහිවන ගිණුම් වර්ග පහක් තියෙනවා. මම මේ පහ ලියන්නම් ළමයි බෝඩ් එකේ. විවිධ ගනුදෙනු තුලින් ව්‍යාපාරයක තුල බිහිවන ගනුදෙනු තුලින් බිහිවෙන ගිණුම් වර්ග පහ මම ලියන්නයි සූදානම් වෙන්නේ. ගිණුම් වර්ග පහ තමයි පළවෙනි එක වත්කම් ගිණුම්. හිමිකම් ගිණුම්. වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. විවිධ ගනුදෙනු තුලින් ව්‍යාපාරයක බිහිවෙන්න පුළුවන් ගිණුම් වර්ග පහයි තියෙන්නේ ළමයිනේ. ගිණුම් වර්ග පහ තමයි වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. ව්‍යාපාර ගනුදෙනු කියලා කිව්වේ ව්යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර මුදල් මාධ්‍යයෙන් මේ සම්පත් හෝමාරු මුදල් වටිනාකමකට සම්පත් හෝමාරු වෙනට අපි කියනවා ගනුදෙනු කියලා. මේ ගනුදෙනු නිසා බිහි වෙන්න පුළුවන් ගිණුම් වර්ග පහයි තියෙන්නේ.
ඒ තමයි වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. ගිණුම් වර්ග 5යි. ගිණුම්කරණයේදී ඊටාම වැදගත් වර්ග 5 තමයි මේ තියෙන ගිණුම් වර්ග 5. මේ වර්ග 5 දන්නවනම් අපිට ගිණුම්කරණය පුළුවන් වෙනවා සමස්තයක් විදිහට. දැන් අපි ගිණුම්කරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි. මේ ගිණුම් වර්ග 5 අපිට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඒ තමයි වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. හරි. එතනින් එහාට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ මොකක්ද මේ වත්කම් ගිණුමක් කියන්නේ? මොකක්ද හිමිකම් ගිණුමක් කියලා කියන්නේ? මොකක්ද ආදායම් ගිණුමක්, වගකීම් ගිණුමක්, වියදම් ගිණුමක් කියන්නේ කියන එක. දැන් අපි කිව්වා මේ ව්‍යාපාරයේ විවිධ ගනුදෙනු තුලින් දිහි වෙන ගිණුම් වර්ග 5. ඒ අර්ථයේ වත්කම් ගිණුම. වත්කමක් කියන්නේ මොකක්ද? වත්කම් ගිණුමක ලක්ෂණ මොනවද? අපි බලමු. වත්කමක් කියලා කියන්නේ ළමයිනේ වත්කමක් මම නිර්වචනය කරන්න අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ව්‍යාපාරයේ අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ව්‍යාපාරයේ පාලනයට යටත් සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. වත්කම් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන ව්‍යාපාරයේ පාලනයට යටත් සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. ඔන්න දැන් වත්කමක නිර්වචනය මම දුන්නා. වත්කමක් අපි හඳුනාගමු. හිතන්නකො අපේ ගෙදර තියෙන ඔන්න වත්කම් ගැනයි මම කියන්න යන්නේ. මේ ලක්ෂණ තියෙනවා නම් වත්කමක් වෙනවා. අපි හිතමු අපි දැන් පදිංචි වෙලා ඉන්න ඉඩම සහ ඒ තුල නිවසක් ඉදි කරලා තිනවා. ඒ නිවස ඉඩම අපි කවදා හරි දවසක මොනා කරලා තියනවද ළමයි? මිලදී අරගෙන තියනවා. සමහරලාට අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් අපේ ආච්චිලා සියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා පරම්පරා ගණනාවක ඉඳන් එන ඉඩමක් වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම කරත් කවදා හරි දවසක මේක මිලදී අරගෙන තියෙනවා. එහෙම නැත්නම් අපිට මිලදී ගත්ත ඉඩමක්. හරිද? එහෙනම් අපි කියනවා අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. ගත්ත දවස් ඉඳලා මේ දක්වා මොනා කරනවද අපි? ඒකේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. අනාගත වර්ෂ ගණනාවක් අපි භුක්ති විඳිනවා. අද ඉඳන් සමහරලාට තවත් අනාගත වර්ෂ ගණනාවක් අපි මේක භුක්ති විඳිනවා. අපේ පාලනයට යටත් අපි තමයි ඒකේ හදන්න ඕනේ ගේ මොන වගේද නේද? ඒකේ අපි ඒ ඉඩම මොන වේ ආකාරයෙන්ද පවත්වාගෙන යන්නේ? අපි මෙතන නිවසක් ඉදි කරනවද? එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවද? අපි තමයි ඒක තීරණය කරන්නේ. මම තවත් උදාහරණයක් කියන්න. අපි මෝටර රථයක් ගැන සලකලා බලමුකෝ. අපි දන්නවා මෝටර රථයක් අපි මිලදී ගන්න ඕනේ. කවදා හරි දවසක මිලදී ගන්න ඕනේ. එහෙනම් අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. මිලදී ගත්ත දවසේ ඉඳලා අපි මොකද කරන්නේ? අපේ ගමන් බිමන් සඳහා ඒක යොදා ගන්න ඕනේ. අපිට අවශ්‍ය ගමන් බිමන් යන්න යොදා ගන්න. අපි තමයි අපිට ඒකේ අනාගත වර්ෂ ගණනාවක් ප්‍රතිලාභ ගන්නවා. එහෙනම් වර්ෂ ගණනාවක් අපි එකෙන් ගමන් බිමන් යන්න සූදානම් වෙනවා. හරි? ඒ දෙකම අපේ පාලනයට යටත්. අපි තමයි තීරණය කරන්නේ කොහෙද යන්නේ මේකෙන්? මේක කොතනද නතර කරලා තියෙන්නේ? ඒතකම මේකේ යන ගමන් බිමන් කොහෙද? ඒවා අපි තමයි තීරණය කරන්නේ. එහෙනම් අපේ පාලනයට යටත්. එහෙනම් ඔන්න වත්කමක් අපි සරලවම හඳුනාගමු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන ව්‍යාපාරයේ පාලනයට යටත් සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. ඊළඟට මම කියලා දෙන්නම් හිමිකමක් කියන්නේ මොකක්ද කියන එක. හිමිකමක් කියලා කියන්නේ දැන් ඔන්න මම මෙතනින් අඳින්නම්. ව්‍යාපාරයක් අපි දන්නා ව්‍යාපාරයක ප්‍රධාන වශයෙන් ඔන්න ඉන්න අල්මැති පාර්ශවයක් තමයි කවුද? අයිතිකරු.
අයිතිකරු තමයි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා එයා ගාව තියෙන සල්ලි යොදවලා මොනා කරන්නේද ව්‍යාපාරය පටන් ගන්න. හිතන්නකෝ ලොකු වෙලා තමන් ගාව තියෙන රුපියල් ලක්ෂ 5ක මුදලක් මම උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 5ක මුදලක් යොදලා බිස්නස් එකක් පටන් ගන්නවා. හරිද? ඔව්. දැන් එතකොට අයිතිකරු එයා ගාව තිබ්බ සල්ලි රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට යෙදුවා. එතකොට ව්‍යාපාරය සම්බන්ධයෙන් අයිතිකරුට රුපියල් ලක්ෂ 5ක අයිතියක් ලැබෙනවා. ව්‍යාපාරයට මුදල් යොදවලා රුපියල් ලක්ෂ 5ක් මුදල් යොදවුවාම අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5ක අයිතියක් ලැබෙනවා. අන්න ඒ අයිතියට අපි කියනවා හිමිකම කියලා. අන්න ඒ අයිතියට අපි කියනවා හිමිකම කියලා. මෙතන අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක නම් අයිතිකරුවයි ඉන්නේ. හවුල් ව්‍යාපාරයක නම් 2.27 අතර හවුල්කරුවෝ ඉන්නවා. සමාගමක නම් 1.50 අතර ඒත් එකම පොදු නම් එකත් උපරිමයක් නැති කොටස්කරුවෝ ඉන්නවා. එතකොට ඒ කට්ටියට මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන අයිතියට අපි කියනවා හිමිකම කියලා. එහෙනම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අයිතිකරුට තියෙන අයිතියට අපි කියනවා හිමිකම කියලා. ඔන්න එහෙනම් අපි කොටස් දෙකක් අඳුනගත්තා. ඒ තමයි වත්කම්, ඊළඟ එක තමයි හිමිකම්. ඊළඟ එක කෙනා වගකීම්. වගකීමක් මම නිර්වචනය කරන්නම්. වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් තියෙන එම බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යනවා නම් අපි ඒක කියනවා වගකීමක් කියලා. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බැඳීමක් තියෙන බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා නම් අපි කියනවා වගකීමක් කියලා. එතකොට මෙන්න මේ වගකීම සම්බන්ධයෙන් අපි බලමුකෝ. දැන් හිතන්නකෝ අපි ව්‍යාපාරය පටන් ගත්ත රුපියල් ලක්ෂ 5ක් යොදවලා අපිට සල්ලි ටිකක් මදි වුණා. බිස්නස් එක කරගෙන යනකොට සල්ලි ටිකක් මදි වුණා. දැන් මේ අයිතිකරුවා ගාවත් මුදල් නැහැ ව්‍යාපාරයට යොදවන්න. එහෙම වෙලාවට අයිතිකරුට යන්න වෙනවා මොකටද? බැංකුවට යන්න වෙනවා. අයිතිකරුට යන්න වෙනවා බැංකුවට ගිහිල්ලා යාට සල්ලි ටිකක් ඉල්ල ගන්න වෙනවා. මෙයා බැංකුවට ගිහිල්ලා කතා කරනවා මට බිස්නස් එක දියුණු කරගන්න මුදල් ටිකක් මදි. මට මුදල් ටිකක් ඕනේ කියලා. එතකොට බැංකුව එයාට මේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය මුදල් සපයන්නේ මොකක් විදියටද? ණයක් විදියට. ණය මුදලක් විදියට තමයි සපයන්නේ. එහෙනම් අන්න දැන් අපි අයිතිකරු මේ බැංකුවට ගිහිල්ලා මේ ණය මුදල ඉල්ලගත්ත දවස එහෙනම් අපි කියනවා ණය මුදල ගත්ත දවස ඉඳලා අපිට මේ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් වගකීමක් ඇති වෙනවා. අපි බැඳියාවක් ඇති වෙනවා. අපි මේ ණය ගෙවන්න ඕනේ. එතකොට අපි කියනවා මේ ණය ගත්ත දවස කියනවා අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. අපි කවදා හරි ණය ගත්තානේ. ණය ගත්ත ඉඳලා මේ ණය ගෙවන්න ඕනේ කියලා අපිට බැඳියාවක් ඇති වෙන බැඳීමක් ඇති වෙන එක. එතකොට අපි දන්නවා මේ ණය ගෙවලා ඉවර වෙනකම් ව්‍යාපාරයට බැඳීමක් ඇති වෙනවා මේ ණය ගෙවන්න ඕනේ කියලා. එතකොට මේ ණය කොටස් වශයෙන් ගෙවනකොට ව්‍යාපාරයේ තියෙන ආදායමෙන් යම් කොටසක් ව්‍යාපාරයේ ලබන ආදායමෙන් යම් කොටසක් මොනවා වෙනවද? බැංකුවට ලබා දෙන්න වෙනවා. මොකද මේ ණය ගෙවන්න. එහෙනම් අපි දන්නවා වගකීම පියවනකොට නැත්නම් අපි කියන බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. එහෙනම් අපි වගකීම් අඳුනගන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස
වර්තමානයේ බැඳීමක් තියෙන බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා නම් අපි කියනවා වගකීමක් කියලා. හරි. එහෙනම් ඔන්න වගකීමත් අඳුනා ගත්තා. දැන් තියෙන්නේ අපිට ආදායම් වියදම් ගිණුම් දෙක අඳුන ගන්න. අපි බලමු ආදායමක් කියන්නේ මොකක්ද? වියදමක් කියන්නේ මොකක්ද කියන එක. ආදායමක් කියලා කියන්නේ ළමයි අමතර ප්‍රාග්ධනය. දැන් අයිතිකරු අමතර ප්‍රාග්ධනය. දැන් හිතන්නකෝ අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් යොදලා තියෙනවා. ලක්ෂ 5ක් යොදලා තියෙනකොට එයා ගාව තියෙන සල්ලි වලින් තවත් ලක්ෂ 2ක් ව්‍යාපාරයට යෙදුවොත් එහෙම තවත් ලක්ෂ 2ක් යෙදුවොත් එහෙම එයාගේ හිමිකම රුපියල් ලක්ෂ 7ක් බවට පත් වෙනවා. මෙයාට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන අයිතිය රුපියල් ලක්ෂ 7ක් බවට පත් වෙනවා. හැබැයි මෙයා අමතර ප්‍රාග්ධනයේ යොදවන්නේ නැතුව ඒ කියන්නේ මේ ලක්ෂ 2 එයා අමතරව අපි මේකට කියනවා අමතර ප්‍රාග්ධනය කියලා. අමතර ප්‍රාග්ධනයේ යොදවන්නේ නැතුව මෙයාගේ හිමිකම නැත්නම් අයිතිය වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන්නේ ආදායම් නිසා ළමයි. ආදායම් නිසා අපි ඒක කියනවා අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් ආදායම් කියලා කියනවා. අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ. ඒත් එකම වියදම් කියලා කියන්නේ දැන් ඔන්න ආදායම් අඳුරගත ආදායම් විදිහට අපිට කියන්න පුළුවන් ආයෝජන ආදායම්, ලාභාංශ ආදායම්, ලදවට්ටම්, ලද කොමිස් ඕවා අපිට ආදායම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ළමයි ඊළඟට තියෙන ගිණුම් වර්ගය වෙන්නේ වියදම්. වියදම් අපි නිර්වචනය කරගන්නේ මේ ව්‍යාපාරයෙන් යම් භාණ්ඩ හරි මුදල් හරි ව්‍යාපාරයේ භාණ්ඩ හරි මුදල් හරි අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් යනවා. ව්‍යාපාරයේ තියෙන බඩු මූට්ටු හරි සල්ලි හරි මෙයා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන යනවා නම් අපි ඒකට වචනයක් කියනවා. ඒ තමයි ගැනිලි සිද්ධ කරනවායි කියන එක. ගැනිලි. මේ ගැනිලි සිද්ධ කරාම මෙයාගේ ව්‍යාපාරයත් එක්ක තියෙන අයිතිය මොනවා වෙනවද? අඩු වෙනවා. දැන් ලක්ෂ 7ක් තිබ්බනම් මෙයා රුපියල් 20000ක භාණ්ඩ ගෙනිච්චනම් ලක්ෂ 7න් 20000ක් අඩු වුණාට පස්සේ එයාගේ හිමිකම වෙන්නේ 6,80,000යි. එතකොට මෙයාගේ හිමිකම අඩු වෙනව මොනවා නිසාද? ගැනිලි නිසා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. හැබැයි වියදම් අපි නිර්වචනය කරන්නේ ගැනිලි සිද්ධ කරන්නේ නැතුව. හිතන්නකෝ ගැනිලි නිසා යාගේ හිමිකම අඩු වෙනවා. ගැනිලි සිද්ධ කරන්නේ නැතුව මොකක් හරි නිසා හිමිකම අඩු වෙනවා නම් ඒ අඩු වෙන්නේ වියදම් නිසා. ගැනිලි හැරුණු විට හිමිකමේ සිදුවන සියලු අඩුවීම් අපි කියනවා වියදම් කියලා. ගැනිලි හැරුණාම හිමිකමේ සිදුවන සියලු අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. එහෙනම් ඔන්න අපි ගිණුම් වර්ග පහම අඳුනගත්තා. වත්කම් ගිණුම්, හිමිකම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. අපි මේවා එකිනෙක ලියාගමු. වත්කම් ගිණුම් කියන එක නිබන්ධනයේ print වෙලා තියෙන්නේ. ඒ තුල තියෙනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ පාලනයට යටත් වන ව්‍යාපාර කටයුතු සඳහා දායකත්වයේ සපයන සම්පත් වත්කම් ලෙස හැඳින්වේ. වත්කම් වලට උදාහරණ විදියට ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලීබඩු, වාහන, ණයගැතියෝ, භාණ්ඩ තොග, බැංකු වගේ දේවල් අරගෙන තියෙනවා. ඊළඟට අපිට මේ වත්කම් මෙතන තියෙන වත්කම් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. වත්කම් ප්‍රධාන කොටස් දෙකකට අපිට වෙන් කර ගන්න පුළුවන් වෙනවා. ප්‍රධාන කොටස් දෙක තමයි
ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් අනිත් එක ජංගම වත්කම් ජංගම නොවන වත්කනුයි ජංගම වත්කම් මොකක්ද මේ ජංගම වත්කම් කියන්නේ මොනවද මේ ජංගම නොවන වත්කම් කියන්නේ මම පැහැදිලි කරන්නම් එතකොට අපිට මේ මුළු වත්කම් හදනකොට සූත්‍රයක් විදියට වත්කම් සමානයි ජංගම වත්කනුයි ජංගම නොවන වත්කමුයි දෙකේ එකතුව තමයි අපිට මුළු වත්කම් කියලා ගන්න පුළුවන් වෙන්නේ. හරි? එතකොට මොකක්ද මේ ජංගම නොවන වත්කම් කියලා කියන්නේ? මොනවාද මේ ජංගම වත්කම් කියන එක අපි බලමු. ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් ආර්ථික ප්‍රතිලාභ දෙන වත්කම් වලට අපි දන්නවනේ ඔය ඉඩම් හා ගොඩනැගිලි වර්ෂ ගණනාවක් නේ. මෝටර රථ වර්ෂයයිද නෑ වර්ෂ ගණනාවක්. එතකොට ලී බඩු යන්ත්‍ර සූත්‍ර කාර්යාල උපකරණ වගේ දේවල් ඒවා වර්ෂ ගණනාවක් තියෙන වත්කම්. එහෙනම් වර්ෂ ගණනාවක් තියෙන වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින නැත්නම් වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ප්‍රතිලාභ ගේන වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම්. ඊළඟට ජංගම වත්කම් යටතට ගත්තොත් එහෙම වර්ෂයකට වඩා අඩු කාලයක් පවතින වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. උදාහරණ විදිහට මුදල් කියන වත්කම අපි දන්නවා වර්ෂය පුරාවටම එකම විදිහට තියෙන්නේ නැහැ. මුදල් කියන වත්කම වෙනස් වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, ආයි අඩු වෙනවා, ආයි අඩු වෙනවා නේ. වෙනස් වෙනවා. ඒතර අපි භාණ්ඩ තොග කියලා භාණ්ඩ තොග ගත්තොත් එහෙම භාණ්ඩ තොගයත් එහෙමයි. භාණ්ඩ තොග වික්කොත් අඩු වෙනවා, භාණ්ඩ තොග ගත්තොත් වැඩි වෙනවා. ඒතකොට භාණ්ඩ තොග අඩු වෙනවා, වැඩි වෙනවා, ආයි වැඩි වෙනවා, ආයි අඩු වෙනවා. එහෙනම් වෙනස් වෙනවා. එහෙනම් අපි භාණ්ඩ තොග ජංගම වත්කමක්. එතකොට බැංකු ශේෂය බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා වැඩි වෙනවා වෙනස් වෙනවා නේ. එහෙනම් අපි කියනවා ජංගම වත්කමක්. ණය ගැතියෝ කියන්නේ අපිට වත්කමක්. ණය ගැතියෝ මුදල් දෙනවා මුදල් පියවනවා. ඒගොල්ලන්ට අපි ණයට භාණ්ඩ වික්කහම ණය ගැතිභාවය වැඩි වෙනවා. එහෙනම් ඕවා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මෙතන සූත්‍රයක් විදිහට තියෙනවා අපි සටහන් පොතේ ලියාගමු මුළු වත්කම් සමානයි සටහන් පොතේ ලියා ගන්න මුළු වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් මම මෙතනත් ඕන සූත්‍රය ලියන්නම් මුළු වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් ඔක තමයි සූත්‍රය විදිහට අපි පොතේ ලියා ගන්න ඕන. හරි? ඊළඟට අපිට මාතෘකාවක් තියෙනවා සටහන් පොතේම අපි ලියාගමු එකත් මාතෘකාව තමයි වත්කමක ලක්ෂණ වත්කමක ලක්ෂණ යටතේ ලියා ගන්න පළවෙනි ලක්ෂණය තමයි අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම අංක 2 අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලබා දීම අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලබා දීම
අංක 3 ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. අංක 3 ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. නවුන අපි වත්කමක ලක්ෂණ ලිව්වේ පළවෙනි එක ලිව්වා අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. දෙවෙනි එක ලිව්වා අනාගත වර්ෂ ගණනාවක් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනවා කියලා. තුන්වෙනි කාරණාව විදිහට අපි ලිව්වා ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ඊළඟට නිබන්ධනය තුල දාලා තියෙනවා ජංගම සහ ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද කියන එක. ජංගම වත්කම් කියලා කිව්වේ වර්ෂයකට වඩා අඩු කාලයක් පවතිනා වූද එදිනෙදා ව්‍යාපාර කටයුතු තුළින් නිරතුරුවම වෙනස් වීම වලට භාජනය වන වත්කම් ජංගම වත්කම් ලෙස හැඳින්වේ. ඒ යටතේ ණයගැතියෝ අවසන් තොගය, බැංකු මුදල්, අතැති මුදල්, උපචිත ආදායම්, කලින් කළ ගෙවීම් වගේ දේවල්. ඊළඟට ජංගම නොවන වත්කම් එහෙම නැත්නම් ස්ථාවර වත්කම් යටතේ වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතිනා වූද එදිනෙදා ව්‍යාපාර කටයුතු තුළින් නිරතුරුවම වෙනස් වීම වලට භාජනය නොවන වත්කම් ජංගම නොවන වත්කම් ලෙස හැඳින්වේ. මේවා දිගුකාලීන වත්කම් යනුවෙන්ද හැඳින්වෙනවා කියලා කියනවා. මේ යටතේ නිදසුන් විදියට ඉඩම් හා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර රථ කාර්යාල උපකරණ ඕවා අපි ජංගම නොවන වත්කම් විදියට හඳුනා ගන්නවා. එහෙනම් ජංගම වත්කම් කියුවේ වර්ෂයකට වඩා අඩු කාලයක් තියෙනවා. වර්ෂ ගණනාවක් තියෙනවා ජංගම නොවන වත්කම්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ අංක දෙක යටතේ තියෙන හිමිකම කියන්නේ මොකක්ද කියන එක. හිමිකම කියන එක නිබන්ධනය තුළ මුද්‍රණය වෙලාම තියෙනවා. ඒ තමයි කිසියම් ව්‍යාපාරයක් ආරම්භයේ එහි අයිතිකරුවෝ එහෙම නැත්නම් අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට යොදවන ලබන මුදල් එහෙම නැත්නම් සම්පත් සඳහා අයිතිකරුවන්ට එහෙම නැත්නම් අයිතිකරුට ඇති අයිතිය මේ අයිතිකරුවන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යනකොට යොදන සම්පත් සම්බන්ධයෙන් අයිතිකරුට තියෙන අයිතියට අපි කියනවා මේ අයිතියට කියනවා හිමිකම කියලා. අයිතියට අපි කියනවා හිමිකම කියලා කියනවා. ඒ දෙකම මේ අයිතිකරු වෙට්ට මේ ව්‍යාපාරයට තමන් ගාව තියෙන මුදල් එහෙම නැත්නම් තමන් ගාව තියෙන වාහනයක් එහෙම නැත්නම් තමන් ගාව තියෙන ඉඩමක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ විදිහට යොදවන්න පුළුවන්. දැන් මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අයිතිකරු යොදවන දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරි? ඊළඟට වගකීම් කොටසට මම එන්නම්. වගකීම් කොටස තුල අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බාහිර පාර්ශවයන් විසින් ව්‍යාපාරයට සපයා ඇති සම්පත් සඳහා එම බාහිර පාර්ශවයන්ට ඇති අයිතිය වගකීම ලෙස හැඳින්වේ. වගකීම කියලා හඳුනා ගන්නවා අපි බාහිර පාර්ශවයන්ට තියෙන අයිතිය. වගකීම් මුළු වගකීම් සූත්‍රයත් මම මෙතන බෝඩ් එකේ ලියන්නම්. මුළු වගකීම් සමානයි මුළු වගකීම සමානයි ජංගම වගකීම ධන ජංගම නොවන වගකීම. ජංගම වගකීමයි ජංගම නොවන වගකීම් දෙකේ එකතුවට අපි කියනවා මුළු වගකීම් කියලා. මුළු වගකීම් සමානයි ජංගම වගකීම ධන ජංගම නොවන වගකීම්. ඊළඟට තියෙනවා අපිට මේ වගකීමක තියෙන ලක්ෂණ අපි සටහන් පොතේ ලියාගමු. වගකීමක ලක්ෂණ එයටදී පළවෙනි ලක්ෂණය අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම. අංක 2 වර්තමානයේ
බැඳීමක් තිබීම. අංක 2 වර්තමානයේ බැඳීමක් තිබීම. අංක 3 බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යාම. බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යාම. එහෙනම් ඔන්න ලක්ෂණ 3 ලියාගත්තා. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම, වර්තමානයේ බැඳීමක් තියෙන එක, ඒත් එකම බැඳීම පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යාම. වගකීමුත් ප්‍රධාන කොටස් දෙකයි කියලා කිව්වා. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. මොකක්ද මේ ජංගම වගකීම් කියලා කියන්නේ? ජංගම වගකීම් කියලා කියන්නේ වර්ෂයකට වඩා අඩු කාලයක් තුලදී අපි ගෙවලා නිදහස් කරන්න ඕන ණය තියෙනවා නම් අපි ඒවලට කියනවා ජංගම වගකීමක් කියලා. වර්ෂයකට වඩා අඩු කාලයකින් අපි දන්නවා ණය හිමියන්ට අපි ණයට භාණ්ඩ අරන් තියෙනවා නම් ණය හිමියන්ට සල්ලි දෙන්න වර්ෂ ගණනාවක් බලන් ඉන්න බෑ. මාසයක් දෙකක් ඇතුළත ඒගොල්ලන්ට ණය මුදල් පියවන්න ඕනේ. එතකොට බැංකු අයිරාවක් අරගෙන තියෙනවා නම් බැංකු අයිරාවේට මුදල් යෙදුවේ ගමන් ඒ ණය මුදල් කැපිලා යනවා. එහෙනම් ඒක වර්ෂ ගණනාවක් තියෙන දේවල් නෙවෙයි. එතකොට වර්ෂයකට වඩා අඩු කාලයකින් ගෙවලා නිදහස් කරන්න ඕන ණයවලට අපි කියනවා ජංගම වගකීම්. වර්ෂ ගණනාවකින් ගෙවලා නිදහස් කරන්න පුළුවන් ණයවලට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. උදාහරණ විදිහට බැංකු ණය, උකස් ණය වගේ දේවල්. බැංකු ණයක් ගත්තොත් එහෙම අපිට වර්ෂ ගණනාවක් හම්බ වෙනවා ඒක ගෙවලා නිදහස් කරන්න. උකස් ණයකුත් ඒ වගේමයි වර්ෂ ගණනාවක් හම්බ වෙනවා ගෙවලා නිදහස් වෙන්න. එහෙනම් මම කියවන්නම් ජංගම වගකීම් යටතේ වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් ගෙවා නිදහස් කළ යුතු වගකීම් ජංගම වගකීම් ලෙස හැඳින්වේ. නිදසුන් විදියට ණය හිමියෝ බැංකු අයිරාව උපචිත වියදම් කලින් ලැබූ ආදායම්. ජංගම නොවන වගකීම් යටතේ වර්ෂයකට වඩා වැඩි කාලයකින් ගෙවා නිදහස් කළ හැකි පරිදි පවත්නා වගකීම් ජංගම නොවන වගකීම් ලෙස හැඳින්වේ. මේවා දිගු කාලීන වගකීම් යනුවෙන්ද හැඳින්වෙනවා. උදාහරණ විදිහට බැංකු ණය, උකස් ණය. හරි. ඊළඟට අපිට තියෙන්නේ මේ ආදායම් හා වියදම් සම්බන්ධයෙන් ලියා ගන්න තියෙන්නේ. ආදායමට වියදමට ඉස්සෙල්ලා අපිට සූත්‍රයක් විදිහට ගන්න පුළුවන් ළමයි. මේ ආදායම ඍණ වියදම කියලා කියන්නේ ලාභය. එහෙනම් අපිට සූත්‍රයක් විදිහට ලියා ගන්න පුළුවන්. මේ ආදායම් වලින් වියදම් අඩු කරාම ආදායම් වලින් වියදම් අඩු කරාට පස්සේ අපිට ලැබෙන්නේ ලාභය. ආදායම් වලින් වියදම් අඩු කරාට පස්සේ අපිට ලාභය හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට සූත්‍රයක් විදිහට ලාභය සමානයි ආදායම ඍණ වියදම කියලා. ආදායම් ඍණ වියදමින් ආදායම් වියදම් අතර වෙනසට අපි කියනවා ලාභය කියලා. නිබන්ධනය තුල තියෙනවා ලාභය යනු කිසියම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක සියලු ආදායම් වලින් සියලු වියදම් අඩු කළ පසු ලැබෙන අගයයි. ලාභය පහත පරිදි ගණනය කරන්න පුළුවන් කියලා නිබන්ධනය තුල සූත්‍රයක් තියෙනවා. ලාභය ඍණ මේ ලාභය සමානයි ආදායම ඍණ වියදම කියලා. අපි බලමු ආදායම් කියන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරා. ආදායම් කියන්නේ මේ අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැර හිමිකම වැඩි වෙන්න බලපාන සියලුම දේවල් අපි කියනවා ආදායම් කියලා. එහෙනම් අපි සටහන් පොතේ ලියමු ආදායම කියලා මාතෘකාව. ආදායම ඒ යටතේ ලියා ගන්න අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් ආදායම ලෙස හැඳින්වේ. අමතර ප්‍රාග්ධනයේ යෙදීම් හැරුණු විට හිමිකමේ සිදුවන සියලු වැඩිවීම් ආදායම ලෙස හැඳින්වේ.
ආදායම් වලට නිදසුන් විදියට ලියා ගන්න. ආදායම් යටතේ නිදසුන් විදියට ලියා ගන්න. විකුණුම් විකුණුම් කමා ලදවට්ටම් විකුණුම් කමා ලදවට්ටම් කමා ලද කොමිස් කමා ලද ලාභාංශ විකුණුම් ලදවට්ටම් විකුණුම් කමා ලදවට්ටම් ලද ලාභාංශ ලද කොමිස් ඔය අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන්. ඊළඟට වියදම් තියෙනවා. වියදම් අපි වියදම් කියන එක සටහන් පොතේ ලියමු. වියදම් කියලා මාතෘකාව ලියලෙවලා එයට ලියා ගන්න. ගැනිලි හැරුණු විට හිමිකමේ සිදුවන සියලු අඩුවීම් ගැනිලි හැරුණු විට හිමිකමේ සිදුවන සියලු අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. ගැනිලි හැරුණු විට හිමිකමේ සිදුවන සියලු අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. ගැනිලි හැරුණු විට හිමිකමේ සිදුවන සියලු අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. ඔන්න වියදම් වල නිදසුන් මම කියන්නේ නිදසුන් ලියා ගන්න. සේවක වැටුප් කමා ප්‍රචාරණ ගාස්තු කමා විදුලි වියදම් කමා දුරකථන බිල් ගාස්තු ඔය අපිට වියදම් විදියට ලියා ගන්න පුළුවන්. සේවක වැටුප්, විදුලි බිල් ගාස්තු, ජල බිල්පත් ගාස්තු, දුරකථන ගාස්තු ඔය වගේ දේවල් අපිට ගොඩක් කියන්න පුළුවන් වියදම් විදියට. එහෙනම් ඔන්න අපි මේ අපේ ගිණුම්කරණය තුළ විවිධ ගනුදෙනු තුලින් බිහිවන ගිණුම් වර්ග පහක් අපි අඳුනගත්තා. ඒ තමයි වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම් ගිණුම්. මේ වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම් ගිණුම් අපි මොනවද කියන එක අඳුනගත්තා. අපි ඒවා සටහන් කරගත්තා. එතකොට මේ වත්කම් හා වියදම් ගිණුම් වර්ග කරොත් වත්කම් ගිණුම් ජංගම සහ ජංගම නොවන වත්කම් විදියට, වගකීම් ගිණුනුත් ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් විදිහට අපිට වර්ග කරගන්නත් පුළුවන් කියලා කිව්වා. අපිට අභ්‍යාසයක් තියෙනවා ළමයිනේ. අය අභ්‍යාසයට මමත් උදව් කරන්නම්. අපිට මෙතන තියෙනවා කවිදුගේ අභ්‍යාසංක එකේ තියෙනවා කවිදුගේ ව්‍යාපාරයේ පහත දැක්වෙන අයිතමයන් වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් හා වියදම් විදියට වෙන් කරලා දක්වන්නලු. එහෙනම් මම බෝඩ් එකේ ඒක ලියන්න කොහොමද අපි වර්ග කරගන්නේ කියන එක. එහෙනම් අපි මේ වගේ chart එකක් දාගමු. ඒකේ අපිට තීරු 5ක් ඕන වෙනවා. කොලම් 5ක් ඕන වෙනවා. ඒකේ අපි ලියාගමු අන්න අර වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. අභ්‍යාස අංක එකට පිළිතුරු තමයි මම මේ ලියන්නේ. හරි. එයාටදී අපිට පළවෙනියට කියනවා ලී බඩු. අපි දන්නවා ලී බඩු කියලා කියන්නේ වත්කමක්. අපි දන්නවා ලී බඩු අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්.
අනාගත වර්ෂ ගණනාවක් ලී බඩුවක් අපි දන්නවනේ ගෙදර තියෙන පුටු මේස වර්ෂ ගණනාවක් තියෙනවා අපේ පාලනයට යටත් අපි කැමති නම් තියෙන ස්ථාන අපි වෙනස් කරනවා නේද එහෙනම් අපේ පාලනයට යටත් වෙනවනේ එහෙනම් වත්කම් තීරුවේ මම ලියනවා ලී බඩු කියලා කියන්නේ එහෙනම් මොකක්ද වත්කමක් ඊළඟට අපිට හම්බ වෙන්නේ ණයගැතියෝ කියලා කියන්නේ වත්කමක් ණයගැතියෝ කියලා කියන්නේ ණයගැතියෝ කියන්නේ ඔන්න ණයගැතියන් සහ ණය හිමියනුත් මම පැහැදිලි කරන්නම් මෙතනින් ණයගැතියා සහ ණය හිමියා මෙන්න ඉන්න ණයගැතියා මෙන්න ඉන්න ණය හිමියා ණයගැතියා කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ භාණ්ඩ අපි ණයට විකුණලා තියෙනවා ව්‍යාපාරයේ භාණ්ඩ අපි ණයට විකුණලා තියෙනවා ව්‍යාපාරයේ භාණ්ඩ අපි ණයට විකුණලා තියෙනවා ණයට විකුණා ඇත ණයට විකුණලා තිබ්බහම මෙයා අපිට මොනවා කරන්න ඕනද ව්‍යාපාරයට සල්ලි දෙන්න ඕනේ එහෙනම් ව්‍යාපාරයේ ණයට භාණ්ඩ විකුණලා ව්‍යාපාරයට සල්ලි දෙන්න ඕන කට්ටිය අපි කියනවා කවුරු කියලාද ණයගැතියෝ ණයගැතියෝ තමයි ව්‍යාපාරයේ ණයට භාණ්ඩ විකුණලා තියෙනවා ඒගොල්ලන් ව්‍යාපාරයට සල්ලි දෙන්න ඕනේ එහෙනම් ණයගැතියෝ කියලා කියන්නේ අපිට වත්කමක් ණයගැතියෝ කියලා කියන්නේ වත්කමක් ඊළඟට අපි ණය හිමියෝ බලමු දැන් අපි තමයි මෙයාගෙන් භාණ්ඩ අරගෙන තියෙන්නේ අපි තමයි මෙයාගෙන් භාණ්ඩ ණයට අරගෙන තියෙන්නේ ණයට ගැනුම් ණයට අරගෙන තියෙනවා කාගෙන්ද ණය හිමියන් දැන් අපි තමයි මෙයාට සල්ලි දෙන්න ඕනේ එහෙනම් අපි මෙයාගෙන් භාණ්ඩ ණයට අරගෙන තියෙන්නේ එහෙනම් අපි මෙයාට මොනා කරන්න ඕනද මුදල් දෙන්න ඕනේ එහෙනම් අපි ඒගොල්ලන්ට කියනවා ණය හිමියෝ ව්‍යාපාරයේ ණයට භාණ්ඩ අරගෙන ඒ ණය මුදල් එයා ව්‍යාපාරය එයාට දෙන්න ඕනේ යම් පාර්ශවයකට පුද්ගලයෙක්ට හෝ ආයතනයකට අපි ව්‍යාපාරයේ මුදල් දෙන්න ඕන නම් ණයට ගත්ත භාණ්ඩ වලට එහෙනම් ඒගොල්ලන් අපි කියනවා ණය හිමියෝ කියලා හරි එහෙනම් ඔන්න ණය හිමියෝ කියලා කියන්නේ එහෙනම් අපි දන්නවා එයාගේ ණය සල්ලි අපි දෙන්න ඕනේ එතන බැඳියාවක් තියෙන්නේ බැඳීමක් තියෙනවා මේ සල්ලි දෙන්න ඕනේ කියලා ණය හිමියෝ කියලා කියන්නේ අපිට වගකීමක් හරිද එහෙනම් ඔන්න මම ණයගැතියෝ සහ ණය හිමියෝ පැහැදිලි කරා අපි යමු මේ අභ්‍යාසයේ තියෙන ඊළඟ අයිතමේ විදිහට තියෙන්නේ විදුලි වියදම එහෙනම් අපි එතනම උත්තරයකුත් තියෙනවා විදුලිය කියලා කියන්නේ වියදමක් මම වියදම් යටතේ වර්ග කරලා පෙන්නන්නම් විදුලි වියදම් විදුලි ගාස්තු හරිද විදුලි වියදම ඊළඟට ප්‍රාග්ධනය කියලා කියන්නේ අපි දන්නවා ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවන් ආරම්භයේ යොදන මුදල් අපි කියනවා අයිතිකරුවන් ආරම්භයේ යොදන මුදල් සම්බන්ධයෙන් අයිතිකරුට තියෙන අයිතියට අපි කියනවා හිමිකම කියලා. එහෙනම් හිමිකම් යටතේ තමයි ඔන්න ප්‍රාග්ධනය කියලා ලියන්න ඕන. ප්‍රාග්ධනය. ඊළඟට තියෙන අයිතමේ ළමයිනේ ලද වට්ටම්. ලද වට්ටම් කියලා කියන්නේ අපිට ආදායමක්. අපි ලද වට්ටම් ලැබෙන්නේ කොහොමද කියලා කිව්වොත් එහෙම අපි ණයට භාණ්ඩ ගන්නවා. අපි ණය හිමියන්ට සල්ලි දෙන්න ඕනේනේ. ණය හිමියන්ට සල්ලි දෙන්න ඕන වුණාම ණය හිමියෝ ඒ සල්ලි ඉක්මනට ගෙන්න ගන්න අපිට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕන තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා එතකොට. ඒ ප්‍රමාණය අපිට ආදායමක්. එහෙනම් ආදායම යටතේ තමයි ලද වට්ටම් ලියන්න ඕන. ලද වට්ටම්. ඊළඟට බැංකු ණය අපි දන්නවා ඔන්න බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ වගකීමක්. එහෙනම් වගකීම් යටතේ මම ලියනවා බැංකු ණය.
ඊළඟට තියෙන්නේ දුරකථන ගාස්තු. දුරකථන ගාස්තුව කියලා කියන්නේ ළමයි අපිට වියදමක්. එහෙනම් වියදම් යටතේ මම ලියනවා දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු. ඊළඟට දුන් වට්ටම්. ලද වට්ටම් ආදායමක් නම් අපි දන්නවා දුන් වට්ටම් කියන්නේ වියදමක්. දුන් වට්ටම් කොහොමද? ණය ගැති අපි ණයට භාණ්ඩ වික්කහම ණය ගැතිව ඇති වෙනවා. ණය ගැතියන්ගෙන් අපිට හම්බෙන්න තියෙන මුදල් ඉක්මනට ගෙන්න ගන්න අපි කියනවා ඕගලන්ට අපි ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා. අපි ඉස්සරහදී මේවා වඩාත් පැහැදිලි කරගන්නවා. හරි? එතකොට දුන් වට්ටම් කියලා කියන්නේ අපිට වියදමක්. එහෙනම් මම වියදම් යටතේ ලියනවා දුන් වට්ටම්. ඊළඟට තියෙන අයිතමය තමයි අතේ තියෙන සල්ලි. අපි කියනවා ඒකට අතැති මුදල්. අතේ තියෙන අපිට අතේ තියෙන සල්ලි. අතේ තියෙන අපිට මුදල් සල්ලි මේ මුදල් අපේ අතේ තියෙනවා නම් අපි ඒකට කියනවා අතැති මුදල් කියලා කියන්නේ වත්කමක් දරුවනේ. අතැති මුදල් කියලා කියන්නේ වත්කම. ඊළඟට යන්ත්‍ර ගත්තත් වත්කමක්. මොකද යන්ත්‍රය ගත්තොත් අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් අනාගත වර්ෂ ගණනාවක් ප්‍රතිලාභ ගේනවා ව්‍යාපාරයේ පාලනයට යටත්. එහෙනම් යන්ත්‍ර ලියන්නෙත් මම වත්කම් කොටස තුල. ඊළඟට බැංකු ණය පොලිය. බැංකු ණය පොලිය. බැංකු ණය නම් අපිට මොකක්ද? වගකීමක්. හැබැයි බැංකු ණය පොලිය හිතන්නකො අපි බැංකු ණයක් ගන්නවා රුපියල් ලක්ෂ 2ක. හැබැයි අපි දන්නවා බැංකුවට පියවනකොට රුපියල් ලක්ෂ 2 නෙවෙයි ගෙවන්නේ. අපි මේක ගෙවලා ඉවර වෙනකොට සමහර වෙලාවට ලක්ෂ 2ක් 3කට ලක්ෂ 2මාරක් 3කට කිට්ටු වෙනවා. එතකොට අර වැඩිපුර ගෙවපු ප්‍රමාණයට අපි කියනවා ණය පොලිය. ණය පොලිය කියලා කියන්නේ අපිට වියදමක්. හොඳට මතක තියාගන්න බැංකු ණය කියන්නේ අපිට වගකීමක්. ණය පොලිය කියන්නේ අපිට වියදමක්. එහෙනම් මම වියදම් යටතේ ලියනවා බැංකු ණය පොලිය. ඊළඟට අපේ අවසාන අයිතම වෙන්නේ ණය හිමියෝ. ණය හිමියෝ ගැන මම කියලා දුන්නා. ඒ කියන්නේ ව්‍යාපාරය ඒගොල්ලන්ට සල්ලි දෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා වගකීමක්. එහෙනම් වගකීම යටතේ මම ලියනවා ණය හිමියෝ. එහෙනම් ඔන්න ළමයි අපි අභ්‍යාස අංක 1 තිබ්බ chart එක සම්පූර්ණයෙන් මම හැදුවා. ඒ chart එක අපේ ළමයිනොත් පොතේ සටහන් කරගන්න අභ්‍යාස අංක 1 කියලා දාලා මේ විදිහට තිබ්බ ගනුදෙනු ටික වර්ග කරලා දැක්වුවා. හරි අපි එනවා ඊළඟ අභ්‍යාසයට අභ්‍යාස අංක 2. අභ්‍යාස අංක 2 කියනවා රසංජනාගේ ව්‍යාපාරයේ 2020-12-31 දිනට පහත ශේෂයන් දක්නට ලැබුණි. කියලා ශේෂයන් ටිකක් දීලා කියනවා අපිට අවශ්‍ය වන්නේ පහත දැක්වෙන දෑ ගණනය කරන්න කියලා. යටතේ හිමිකම ජංගම නොවන වගකීම් ජංගම වගකීම් මුළු වගකීම් ඔන්න ඔහොම අපිට කොටස් වගේක් දීලා තියෙනවා. අපි බලමු. දැන් මේ ටික පුරෝක නැති කියලා මම හිතනවා. මම ඒක නිසා බෝඩ් එකේ තියෙන කොටස් ටික ඉවත් කරනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි මේ ව්‍යාපාරයේ තියෙන හිමිකම කොච්චරද කියලා එක. රෝමිලක්කන් එකෙන් අහනවා හිමිකම කීයද කියලා. හිමිකම වෙන්නේ
අපි දන්නවා මේ හිමිකම යටතට ගන්න පුළුවන් අයිතමය තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. අපිට ණය ගැතියෝ කියන්නේ හිමිකමක් නෙවෙයි. අපි දන්නවා ණය ගැතියෝ කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්, මෝටර රථ කියන්නේ වත්කමක්, බැංකු ණය කියන්නේ වත්කමක්, ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක්, ලීබඩු කියන්නේ වගකීම් වත්කමක්, උපශිත විදුලිය කියලා කියන්නේ වගකීමක්, කලින් ගෙවූ දුරකථන කියලා කියන්නේ වත්කමක්, අවසන් තොගය කියන්නේ වත්කමක්, ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ වත්කමක්, ප්‍රාග්ධනය කියන්නේ. අන්න ප්‍රාග්ධනය කියන්නේ නම් හිමිකමක්. එහෙනම් හිමිකම සමාන වෙන්නේ රුපියල් ලක්ෂ 5යි. රුපියල් ලක්ෂ හිමිකම වෙන්නේ රුපියල් ලක්ෂ 5යි. ඕන වරහන් ඇතුළේ ලියා ගන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ඊළඟට අපේ රෝම ඉලක්කම් දෙක මම මෙතනින් ලියන්නම් රෝම ඉලක්කම් දෙකේ පිළිතුර. අපිට කියනවා ජංගම නොවන වගකීම කීයද කියලා. ජංගම නොවන අපි දන්නවා ජංගම නොවන වගකීම කියලා කියන්නේ වර්ෂයකට වඩා අඩු කාලයකින් පියවන්න ඕන ණය. වර්ෂයකට වඩා අඩු කාලයකින් පියවන්න ඕන ණය තමයි ජංගම වගකීම් කියලා කියන්නේ. අපි බලමු මේ යටතේ තියෙන වර්ෂයකට වඩා අඩු කාලයකින් පියවන්න ඕන වගකීම් මොනවද කියලා. මම ලියනවා ජංගම මෙතන දෙවෙනියට අහන්නේ ජංගම නොවන වගකීම. ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයකින් පියවන්න ඕන ණය. එහෙනම් අපි බලමු වර්ෂයකට වඩා වැඩි කාලයකින් පියවන්න ඕන ණය මොනවද කියලා. ජංගම නොවන වගකීම්. එයාටතර අපිට ගන්න පුළුවන් මොනවද කියලා. ණය ගැතියෝ බෑ. මුදල් ණය ගැතියෝ කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්, මෝටර රථ වත්කමක්, බැංකු ණය. අපි දන්නවා බැංකු ණයක් පියවන්න ගොඩක් කල් හම්බ වෙනවා. එහෙනම් මම ජංගම වගකීම් යටතේ ලියා ගන්නවා රුපියල් ලක්ෂයයි බැංකු ණය. තව බලමු අපි ණය හිමියෝ අපි දන්නවා වර්ෂයකට වඩා අඩු කාලයකින්. ලීබඩු වත්කමක්, උපචිත විදුලිය වගකීමක් වර්ෂයකට වඩා අඩු කාලයක්, කලින් ගෙවූ දුරකථන අවසන් තොගය හරි. එච්චරයි තියෙන්නේ. එහෙනම් අපේ රෝම ඉලක්කම් දෙකට පිළිතුර වෙන්නේ ජංගම නොවන වගකීම් යටතේ බැංකු ණය රුපියල් ලක්ෂයයි බැංකු ණය. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3 කියනවා ජංගම වගකීම්. වර්ෂයකට වඩා අඩු කාලයකින් පියවන්න ඕන වගකීම් මොනවද කියන එක. ණය ගැතියෝ කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්, මෝටර රථ කියන්නේ වත්කමක්, බැංකු ණය අපි ගත්තා. ණය හිමියන්ට අපි සල්ලි ගෙවන්න ඕනේ. වර්ෂ ගණනාවක් හම්බ වෙනවද? නැහැ. අපිට වර්ෂයකට වඩා අඩු කාලයක් හම්බ වෙන්නේ. ඒක නිසා අපිට ජංගම යටතේ ලියා ගන්න පුළුවන් වටිනාකම රුපියල් 18000යි වරහන් තුල ණය හිමියෝ. ඒත් එකම ලීබඩු කියලා කියන්නේ වත්කමක්, උපචිත විදුලි ගාස්තු. උපචිත ඒ කියන්නේ ගෙවන්න ඕන විදුලිය කියලා කියන්නේ ඒත් අපිට වගකීමක්. ජංගම වගකීමක්. එහෙනම් මම ඒ තුල ලියා ගන්නවා 2000යි උපචිත විදුලිය. කලින් ගෙවූ දුරකථන කියලා කියන්නේ අපිට ජංගම වත්කමක්. අවසන් තොගය කියලා කියන්නේ ජංගම වත්කමක්. ප්‍රාග්ධනය ගත්තා ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ වත්කමක්. එහෙනම් අපේ ජංගම වගකීම් වෙන්නේ ළමයිනේ රුපියල් 20000යි. මෙන්න මේ දෙකේ එකතුව. හරි? රුපියල් 20000. මෙවලට රුපියල් කියලා දාගන්න. හරි? රුපියල් 20000. එහෙනම් ඔන්න අපි රෝම ඉලක්කම් 1 2 3ට පිළිතුරු ලියුවා. රෝම ඉලක්කම් 4 අපෙන් අහනවා මුළු වගකීම් කීයද? රෝම ඉලක්කම් 4 මුළු වගකීම් හදාගන්න අපි දන්නවා මුළු වගකීම් හදාගන්න පුළුවන්. මුළු වගකීම් හැදෙන්නේ මෙන්න මේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් වල එකතුව. මම සූත්‍රීය විදිහට ලියන්නයි. ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්.
මම මේ උත්තර දෙක ආදේශ කරන්නම්. ජංගම වගකීම අපි හොයාගත්ත රුපියල් 20000යි. ජංගම වගකීම් තියෙනවා. ජංගම වගකීම් 20000යි. ජංගම නොවන වගකීම් තියෙනවා ලක්ෂය. එහෙනම් මුළු වගකීම් උත්තරේ වෙන්නේ රුපියල් 1,20,000. 1,20,000. ඊළඟට ප්‍රශ්න රෝමිලක්කම් 5 අපෙන් අහනවා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. දැන් අහන්නේ වත්කම්. බලමු මොනවද තියෙන වත්කම් කියලා ජංගම නොවන. ණය ගැතියෝ වත්කමක් හැබැයි ජංගමයි. මොකද ණය ගැතියෝ කියන වත්කම වර්ෂයකට වඩා අඩු කාලයකදී වෙනස් වෙනවා. මුදල් වත්කමක් හැබැයි වර්ෂයකට වඩා අඩු කාලයකින් වෙනස් වෙන වත්කමක්. එකක් ජංගමයි. මෝටර රථ අපි දන්නවා මෝටර රථයක් ගත්තාම වර්ෂ ගණනාවක් පාවිච්චි කරනවා. එහෙනම් අපේ මෙතෙන්ට හරියනවා. මෝටර රථයේ වටිනාකම 1,50,000යි. මෝටර රථ ඊළඟට බැංකු ණය කියන්නේ වගකීමක්. ඒක අපි දැනටමත් අරගෙන ඉවරයි. ණය හිමියෝ අපි අරගෙන ඉවරයි. ලී බඩු කියන්නේත් අපි දන්නවා වර්ෂ ගණනාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වත්කමක්. එහෙනම් මම මෙතෙන්ට එකතු කර ගන්නවා 1,20,000යි ලී බඩු. උපචිත විදුලිය කියලා කියන්නේ වගකීමක්. අපි ඒක දැනටමත් ගත්තා. කලින් ගෙව් දුරකථන කියලා කියන්නේ වත්කමක්. හැබැයි ජංගම වර්ෂයකට වඩා අඩු කාලයක් පවතින වත්කමක්. අවසන්තෝගය වර්ෂයකට වඩා අඩු කාලයක් වත්කමක්. ප්‍රාග්ධනය අපි ගත්තා. ඉඩම් හා ගොඩනැගිලි නම් අපේ වැඩේට හරියනවා. එහෙනම් අපි ඉඩම් හා ගොඩනැගිලි ගමු. ඉඩම් හා ගොඩනැගිලි වල වටිනාකම ලක්ෂ 3යි. රුපියල් ලක්ෂ 3යි. ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි ගත්තොත් එහෙම අපි 1,00,000 මේ ටික එකතුව 1,50,000යි 1,20,000යි ලක්ෂ 3යි 5,70,000යි 5,70,000 5,70,000 මේ ටික ඉක්මනින් ළමයි බෝඩ් එකේ තියෙන ටික ඉක්මනින් රෝමිලක්කම් 5 වෙනකම් පිළිතුරු ටික ඉක්මනින් ලියා ගන්න. හරි අපි එමු ඊළඟ පිළිතුරු වලට. ඊළඟට අපෙන් අහනවා ජංගම වත්කම්. මම මේ කොටස් ටික අයින් කරනවා. රෝමිලක්කම් 7 ජංගම වත්කම්. ඒ අර්ථයට අපිට ගන්න පුළුවන් දේවල් අපි බලමු. ජංගම වත්කම් වලට ගන්න පුළුවන් දේවල් අපි බලමු. ණය ගැතියෝ ගන්න පුළුවන්. ණය ගැතියෝ නම් අපි ගමු ණය ගැතියෝ රුපියල් 12,000යි මන්ට මෙහෙට වෙන ලියන්න. ණය ගැතියෝ රුපියල් 12,000යි. එතකොට අපිට මුදල් ගන්න පුළුවන්. මුදල් රුපියල් 24,000යි. මුදල් තියෙනවා 24,000යි.
මෝටර් රථ ගත්තා, අපි බැංකු ණය ගත්තා, ණය හිමියෝ ගත්තා, ලී බඩු ගත්තා, උපචිත විදුලි ගාස්තු ගත්තා. කලින් ගෙවූ දුරකථන කියන්නේත් අපිට ජංගම වත්කමක්. කලින් ගෙවූ දුරකථන 1500යි. එතකොට අපේ උඩින් තියෙනවා ණයගෙතිය 12000යි. මුදල් 24000යි. කලින් ගෙවූ දුරකථන 1500යි. ඒත් එකම අපිට අවසන් තොගය තියෙනවා. අවසන් තොගය කියන්නේ අපිට වත්කමක් ජංගම. අවසන් තොගය 12500යි. 12500. එතකොට මේ ටිකේ එකතුව අපිට ගන්න පුළුවන් ජංගම වත්කම් විදියට. මේ ටිකේ එකතුව ජංගම වත්කම්. එකතුව තියෙන 12000යි 24000යි කියලා කියන්නේ 36000යි 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 12000යි කියලා කියන්නේ 48000යි මෙතන එකත් එක 50000ක් වෙනවා. රුපියල් 50000යි අපේ වටිනාකම ජංගම වත්කම් වල. ඊළඟට අපෙන් අහනවා රෝම ඉලක්කම් 7 මුළු වත්කම් කීයද කියලා. මුළු වත්කම් හැවෙන්නේ ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම්. එතකොට අපි ජංගම වත්කම් හොයාගෙන තියෙනවා 50000යි 50000යි ජංගම වත්කම් හොයාගත්ත මුළු වත්කම් ජංගම නොවන වත්කම් අපි හොයාගත්තා 570000යි 570000යි. එතකොට මේ දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් 620000යි 620000යි. මුළු වත්කම් උත්තරේ 620000. ඊළඟට අපෙන් අහනවා මූලික ගිණුම් කරන සමීකරණය. මම මෙතන ලියන්න අපි ඊළඟ පාඩම තමයි මූලික ගිණුම් කරන සමීකරණය. මම සමීකරණය ලියන්නම්. සමීකරණය වෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මුළු වත්කම් අපි හොයාගෙන තියෙනවා. මෙන්න තියෙන පිළිතුර. දැන් අපි ටිකකට කලින් හොයාගත්ත මුළු වත්කම් කීයද? 620000යි. මුළු වත්කම් 620000. එතකොට අපි රෝම ඉලක්කම් එකෙන් හොයාගත්ත හිමිකම ලක්ෂ 5යි. හිමිකම ලක්ෂ 5යි. ඒත් එකම අපි රෝම ඉලක්කම් හතරෙන් හොයාගත්ත මුළු වගකීම 120000යි. මුළු වගකීම 120000. එහෙනම් අපිට පේනවා අපේ ගිණුම් කරන සමීකරණය සමාන වෙනවා වත්කම් 620000යි මේ පැත්තේ. ඒත් එකම හිමිකම් ලක්ෂ 5යි මෙතන වගකීම් 120000යි. දෙකේ එකතුව අපිට 620000. එහෙනම් ගිණුම් කරන සමීකරණය අපි සමාන වුණා 620000. මේ ටිකත් ඉක්මනට හරි මං හිතනවා සටහන් කරගෙන අවසන් කියලා. අපේ ළමයි සටහන් කරගෙන අවසන් වෙන්නේ නැති. එහෙනම් අපි අද ඉගෙන ගත්තා මේ ගිණුම්කරණය හැඳින්වීම කියන කොටස. ගිණුම්කරණ හැඳින්වීම කියන කොටසේදී ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ තියෙන අවශ්‍යතාවයන් මොනවද? සහ
ගිනුම් කරණයේදී අපිට දකින්න ලැබෙන ගිනුම් වර්ග මොනවද? වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන ගිනුම් වර්ග ඒවා එකිනෙක හඳුනාගත්තා. හඳුනාගෙන ඉවරලා අපි අභ්‍යාස දෙකකුත් සම්පූර්ණ කරගත්තා.